समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स समाधिं भिक्खवे भावेत अपमानं निपकापतिस्सता समाधिं भिक्खवे भावयतं अपमानं निपकानं पतिस्सतानं पंच ज्ञानानि पवत्ततं येन उपपद्यते खतमाचि पंच හොඳයි අද අපි භාවනා වැඩසටහන ආරම්භ කරන්නට අපි අද බලාපොරොත්තු වෙන්නේ අපේ සතිපට්ඨාන භාවනාවේ ලෝකෝත්තර සතිපට්ඨාන භාවනාවේ මේ ප්‍රථම ධානය වැඩුණාම අපේ ශරීරයේ තියෙන වෙනස්කම් පිළිබඳව අපි එදා කතා කළා. දැන් අදත් කතා කරන්න යන්නේ මේ අපට සිතට දැනෙන මේ භාවනාවේදී ආනාපාන සති සමාධිය වඩන වෙලාවේදී අපේ සිතට ගතට වගේම සිතටත් දැනෙන දෙයක් තියෙනවා. අන්න ඒ පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරන්නයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි කරන භාවනාවේ අපටම අත්දකින්නට පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මිකය වැඩ කරන ආකාරය. ඒ සඳහා අපි අද තෝරගත්තේ සමාධි සූත්‍රය. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ 36 වෙනි පිටුව පෙරලා ගත්තොත් අපේ පින්වතුන්ට පුළුවන් මේක පැහැදිලි කරගන්නට. විශේෂයෙන්ම මෙතන දේශනා කරන්නේ සමාධින් භික්ඛවේ භාවේත සමාධිය එවත්නි වඩන්ඩ අපමානං නිපකා පතිස්සතා අපමානං නිපකා පතිස්සතා කියලා පෙන්නන්නේ මේ අප්‍රමාද නුවණින් සලකලා වඩා ගන්නට ඕනේ සමාධිය කුමක්ද? ඒ සමාධිය තමයි ලෝකෝත්තර සමාධිය. අප්‍රමාණ සමාධිය කියන්නේ
ලෝකෝත්තර සමාධියටයි. ඒ ටික එහෙම පෙන්නලා සමාධින් භික්ඛවේ භාවයතං අප්පමානං නිපකානං පතිසතානං පංචනානානි. නුවණින් යුතුව මේ සමාධිය වඩනකොට අපට දැනෙනවලු පංචනානානි ඥාන පහක් පච්චත්තං යේව උප්පජ්ජಂತಿ. ඒ පහම පච්චත්තං යේව, ඒ පහම අපේ ඥාණයෙන් දැනගන්නවා. කතමේ පංච, මොනවාද මේ පහ? දැන් 1 2 3 4 5 කියලා බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරනවා. අයං සමාධි පච්චුප්පන්න සුකෝ චේව ආයතින්ච සුඛ විපාකෝති පච්චත්තං ඒව ඥානං උප්පජ්ජಂತಿ. ඔන්න පළවෙනි කාරණාව විදිහට පෙන්නනවා. මේ තමාගේ හිතේ තමන්ටම දැනෙන දෙයක්, මේ ලෝකෝත්තර සමාධිය වඩන විට වර්තමානයේ සුඛය ඒ වගේම මත්තේහි සුඛ විපාකයේ ලබන බවත් තමා විසින්ම තමාගේ ඥාණයෙන් දැනගන්නවා. මේ භාවනා කරන වෙලාවේදී අපේ ප්‍රඥාවට දැනෙන දෙයක් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඒකෙන් තමයි අපි දැනගන්නේ මේක තමයි මේ ලෝකෝත්තර සමාධිය කියලා. ඊගාවට දෙවෙනි කාරණේ විදිහට පෙන්නනවා අයං සමාධි අත්තියෝ නිරාමසෝති පච්චත්තං යේව ඥානං උප්පජ්ජಂತಿ. ඒකෙන් පෙන්නන්නේ නිරාමිත ප්‍රීතියෙන් යුතුව ඉන්න බව තමන්ගේ ඥාණයට වැටහෙනවා. තුන්වෙනි කාරණය අයං සමාධි අකා පුරිස සේවිතෝති පච්චත්තං යේව ඥානං උප්පජ්ජති. ඒකෙන් පෙන්වා දාරන්නේ මේ සමාධිය කෙලෙසුන්ගෙන් වෙන් වෙලා කෙලෙසුන්ගෙන් තොර ලෝකාමිසයෙන් යුත් තමා තුළ පවතිනා වූ මහා වටිනා ගුණයක් කියලා තමාගේ ඥාණයෙන්ම දැනගන්න. එතන අපි මේ පෙන්වුවේ තුන්වෙනි කාරණය. ඊගවට හතරවෙනි කාරණේ විදිහට පෙන්වවා දරනවා අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්දි ලද්දෝ ඒකදී භාව විගතෝ නච සසංකාර නිස්සග්ග වාරිතෝති පච්චත්තං යේව ඥානං උප්පජ්ජති. හතරවෙනි කාර්යයේ විදිහට පෙන්වන්නේ මේ සමාධිය සාන්තයි ප්‍රණීතයි. ඒ වගේම කෙලෙස් සංසිඳීමෙන් යුක්තව ලැබෙන ඥානයක් බව
තමන්ම ප්‍රඥාවෙන් දැනගන්නවා. පස්වෙනි කාරණේ විදිහට පෙන්නනවා සෝකෝ පනාහං ඉමං සමාධින් සතෝව සමාපජ්ජාමි සතෝව උට්ඨාහාමිති. ඒකෙන් පෙන්නන්නේ මම සිහිය ඇතිවම සමාධියට සමවැදීමත් සිහි ඇතිවම එයින් මිදීමත් සිදුවන බව තමාගේ ඥාණයෙන්ම දැනගන්නවලු. තමාගේ ඥාණයටම වැටහෙනවලු. මෙන්න මේ කාරණා පහ මේ සමාධියේ ඉන්න කෙනෙකුට දැනෙනවා, දැනෙන්නට ඕනේ. දැන් මේ මුලදීම අපට මේක ටිකක් ප්‍රකට වෙනවා අඩුයි. නමුත් අපි නැවත නැවත වඩනකොට අපට මේ කාරණා පහම වෙන වෙනම දැනෙනවා. වෙන වෙනම දැනෙනවා. දැන් අපේ පින්වතුන්ට මේක අලුත් දෙයක් නෙමෙයි. පළමුවෙන්ම කියන කාරණාව තමයි සමාධියේ ඉන්නකොට නිරාමිස ප්‍රීතියෙන් යුක්තව ඉන්නවා කියලා අපට දැනෙනවා. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලෝභය, දේශය, මෝහය නැති වුණාම එයින් තොර තියෙනවා හරි සතුටක්. අන්නේ සතුට පිළිබඳව තමයි එතන කතා කළේ. ඊගාවට ආයෙත් පෙන්නනවා මේ සමාධිය ආර්යයන් වහන්සේලා විසින් දියුණු කර ගන්නා ලද වඩන ලද සමාධිය කියලා Tamanට තේරෙනවා. ඊගාව කාරණය මේ සමාධිය නිසා සාන්ත මේ සමාධියේ ඉන්න වෙලාවට නිවන Tamanට දැනෙනවා. නිවෙන ඉන්න බව දැනෙනකොට ඒ සමාධිය සාන්තයි ප්‍රණීතයි කියලා Tamanටම දැනෙනවා. ඒ වගේම සංඛාර ආදිය සියල්ලක් සිද්ධ වෙන්නේ නැහැ කියලා Tamanටම දැනෙනවා. ඒ වගේම මේ සමාධියේ Tamanට කැමති වෙලාවක සමාධියට සමාදින්නත් පුළුවන්. තමාට කැමති වෙලාවක සමාධියෙන් උත්ථාන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමාධියෙන් මිදෙන්නත් පුළුවන්. මෙන්න මේ කියන කාරණා පහ අනිවාර්යයෙන්ම සතිපට්ඨානය කරනකොට කායේ කායානුපස්සීව වාසය කරනකොටත් දැනෙනවා. වේදනා වේදනානුපස්සීව වාසය කරනකොටත් දැනෙනවා. චිත්තේ චිත්තානුපස්සීව වාසය කරනකොටත් දැනෙනවා. ධම්මේ ධම්මානුපස්සීව වාසය කරනකොටත් දැනෙනවා. මේ ඔක්කොම පින්වතුනි මේ සතිපට්ඨාන සූත්‍රයේ වඩන නිවැරදිව වඩන යෝගාවචරයට ලැබෙන විශේෂ වරප්‍රසාද පහක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ ටික තියෙනවා නම් අපි දන්නවා අපිට වැඩෙන්නේ ආනාපානසති සමාධිය බව. ඒක පැහැදිලි වෙනවා Tamanටම. එතකොට Taman ළඟ නැත්තම් ඒකත් Tamanට දැනෙනවා. එහෙමනම් අපට රැවටෙන්න ඕනේ නෑ. සමාධිය පළවෙනි දැහැන ලැබුණද? එහෙම නැත්නම් ආනාපාන සති සමාධිය ලැබුණද නැද්ද කියලා රැවටිල්ලකට ලක් වෙන්න වෙන්නේ නෑ. ඇයි? මේ කාරණා
පහම සුදුසුකම් පහම අපිට තියෙනවා නම් එතකොට දැන් ඔය ඉස්සර දවසේ අපි කතා කළේ මේ පංචාංගික සමාධිය ගැනයි. පංචාංගික සමාධිය ලැබෙන කෙනෙකුට ඒක ඉන්න වෙලාවට තමන්ට දැනෙන ආකාරය මේ ගතටයි සිතටයි දෙකටම දැනෙන ආකාරය ගැන තමයි එදා ලොකු විස්තරයක් කළේ. එතකොට ඊට අමතරව අද මේ ටික මතක් කළේ මෙන්න මේ කාරණා පහම අපට ප්‍රකට වෙන්න ඕනේ. මේ සමාධියේදී මේ කාරණා පහ ප්‍රකට වෙන්න ඕනේ. ප්‍රකට වුණේ නැත්නම් නැවත නැවතත් වඩන්න වෙනවා. මේ කාරණා පහම අපට තේරෙන්න ඕනේ. දැන් ඇත්තටම අපි භාවනා කරන කෙනෙකුට මේ ලෝකෝත්තර සමාධිය වඩන වෙලාවට වර්තමානයේ සුඛය ලැබෙන්නේ. ඒ වගේම විපාක වශයෙන් ආයත් වඩනකොට ආය සුඛ විපාකය ලැබෙනවා කියලා තමා විසින්ම තේරුම් අරගෙනයි තියෙන්නේ. ඇයි ඒකට හේතුව තමයි අපි එක දවසක් වඩලා මේක නිකන් ඉන්නේ ආයත් වඩනවා. එතකොට අපි දන්නවා මේක වඩා වර්ධනය කරගන්නකොට විපාක වාරයේ විදිහට ආයත් මෙන්න මේ ලෝකෝත්තර සමාධිය වැඩිච්ච නිසා මේ සුඛ විපාකය තමන් අත්දකිනවා. ඒකයි මේ කියන්නේ තමන් විසින්ම අත්දකින දෙයක්. මේක කාටවත් හදලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිම භාවනා කරනකොට අපටම ලැබෙන වටිනා ලෞතුරු රසයක්. එතකොට මේන්න මේ ටික අපට තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණාව විදිහට අපට ලෝකෝත්තර ආනාපානසති සමාධිය තමයි මේ ලැබිලා තියෙන්නේ කියලා. දෙවෙනි කාරණේ විදිහට පෙන්වුවේ මේ සමාධිය කෙලසුන්ගෙන් තොර ලෝකාමිසෙන් තොර. ලෝකාමිසෙන් කියන්නේ මේ ලෝකේ ලෝභ දේශ නිසා අපි රසයක් විඳිනවා. අන්න ඒ රසයෙන් තොර නිර්වාණ රසයෙන් යුත් බව අපට හොඳටම තේරෙන්න පටන් ගන්නවා. තමන්ගේ ඥාණයට වැටහෙනවා. ඒක තමයි දෙවෙනි කාරණේ. එතකොට මේවා අපි බණ අහගෙන ඉඳලා මෙතනින් ඉවත් වෙන්න නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ටික අහගෙන ඉඳලා තමාට මේ සමාධිය වැඩුණොත් නිවැරදි සමාධිය කෝකද වැරදි සමාධිය කෝකද කියලා අපට තේරෙන්නට ඕනේ. එතකොට මේක තමන්ට දැනෙන එකක්. තමන් කරන විටදී තමන්ටම දැනෙන එකක්. ඊගාවට තුන්වෙනි කාරණාව විදිහට පෙන්නන කාරණාවෙන් පෙන්වන්නේ මේ සමාධිය මහා පුරුෂයෙ ඉන්නවන ඒ සේක පුජ්‍යලයන්ට ඒ වගේම අසේක පුජ්‍යලයින්ට කාටත් වැඩෙන වටිනා සමාධිය තමයි තමුන්ටත් මේ වැඩිලා තියෙන්නේ කියලා තමාට ඥාණයෙන් ස්පර්ශ කරන්න පුළුවන්. ඒක දැනෙනවා. හතරවෙනි කාරණාව තමන්ට දැන් නිවනේම තමයි තමන් ඉන්නේ. එතකොට තමයි මේ සාන්ත බව, සමාධියේ සාන්ත බව, ප්‍රණීත බව, කෙලෙල් සංසිඳුන බව තමන්ගේ ඥාණයෙන්ම ස්පර්ශ කරගන්නවා. ඒ හතරවෙනි කාරණය. පස්වෙනි කාරණේ තමයි
තමන් දිගටම වඩනකොට සිහි ඇතිවම සමාධියට සමවදිනවා. සිහි ඇතිවම සමාධියේ ඉන්නවා. සිහි ඇතිවම සමාධියෙන් උත්තාන වෙනවා. එහෙම නැත්නම් සමාධියෙන් මිදෙනවා. මේක තමන්ට ඕනේ වෙලාවක කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ සමාධිය අපට තහවුරු වෙලා තියෙනවා. සමාධිය අපට ඕන විදිහට මේ පාලනය කරන්න පුළුවන් කියලා. මේ ප්‍රඥාවට ඕන විදිහට මේ සමාධිය පාලනය වෙනවා නම් තමයි ඒ විදිහට සිහිය ඇතිවම සමාධිය වඩන්නත් පුළුවන්. ඒ වගේම සිහිය ඇතිවම සමාධියේ ඉන්නත් පුළුවන්. සිහිය ඇතිවම සමාධියෙන් උත්තාන වෙන්නත් පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ පිළිබඳව අපි මීට ඉස්සර කතා කරලා නැහැ. අදම තමයි කතා කළේ. ඊගාවට අපේ පින්වතුනි මේ ධම්මපද පාළියේත් සුඛ වර්ගයේ 4 වෙනි ගාථාවෙනුත් පෙන්නනවා මේ සමාධිය පිළිබඳව යමක්. සුසුකං වත ජීවාම යේසං නොනත්ති කිංවනං ප්‍රීති බත්තා භවිස්සාම දේවා ආබස්සරායත. මේකෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද වටිනා දහමක්. එක්තරා යුගයක බුදුරජාණන් වහන්සේට ආහාර වේලක් දවල්ට දාන වේලක් වැරදුනා. වැරදුනාට පස්සේ මාරයා ඇවිල්ලා අහනවා කොහොමද ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේට ආහාර අද දවල්ට නැතුව වෙහසක් පීඩාවක් මෙහෙම දැනෙනවද කියලා. ආන්නේ ඒකට දුන්න උත්තරේ මෙන්න මේ සමාධිය පිළිබඳවයි තියෙන්නේ. සුසුකං වත ජීවාම යේසං නොනත්ති කිංවන. ඒ කියන්නේ යම් කෙනෙකුට රාග ආදී පලිබෝධයක් නැද්ද? එබඳු අපි ඒකාන්තයෙන්ම සුවසේ වාසය කරනවා කියලායි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මාරයාට පෙන්වන්නේ ආහාර නොගත්ත කියලා. අපි සමාධියෙන් ඉන්නකොට ප්‍රීතියෙන් යුතුව ඉන්නකොට ඒක රාගාදී පලිබෝධ වලට උදව්වක් වෙන්නේ නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. එහෙනම් සමාධියට කිසි හේරයක් නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. 3 වෙනි පාදයෙන් පෙන්නනවා ප්‍රීතිබත්තා භවිස්සාම දේවා අබ්බස්සරායත. එතකොට මේ අබ්බස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවියන්ගේ ආහාරය තමයි ප්‍රීතිය කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. ඒ අබ්බස්සර බ්‍රහ්ම ලෝකයේ එක රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. ඒකේ පින්වත අපට වාගේ මේ කටකින් ශරීරය තුළට මේ ආහාරය ඇතුල් කරන්නට ඕනේ නැහැ. ආවසර දෙවියන්ගේ ප්‍රීතිය මේ ආහාරය නොහොත් මේ බත ප්‍රීතියයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා. මෙන්න මේ ප්‍රීතියෙන් තමයි ආවසර දෙවියෝ කල්පාන්තර ගණන් ජීවත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙන් පෙන්වුවේ සමාධියේ ඉන්න කෙනෙකුට මේ
ආහාර වේලක් වැරදුනා කියලා මහා පලිබෝධයක් වෙන්නේ නැති බවයි. ඇයි? ප්‍රීතිය තමා සමාධියෙන් ඉන්න උත්තමයාණන් වහන්සේගේ ආහාරය. අපි දන්නවා අපේ සමාජයේත් මේ විදියට දැහැන්ගත වෙලා ඉන්න පින්වතුන්ට ලෞකික දැහැනක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර දැහැනක් වෙන්නත් පුළුවන්. මේ කොයි දැහැනෙන් කල්ගත කළත් තමන්ට මේ ආහාර වේල ගැන පලිබෝධයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රීතිය තමයි ඒ උත්තමයාණන් වහන්සේට ආහාරය බවට පත් වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ, දැන් අපි සතිපට්ඨාන සූත්‍රය භාවනා කරනකොට ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන තැන භාවනා කරන්නේ. එතකොට මේ භාවනා කරන වර්තමානයේ අපට ලෝභ දේශ මොහ, එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ කාරණා පහ අපෙන් ඈත් වෙනවා. ඒක භාවනා කරන වෙලාවේදී විතරක් එයින් ඈත් වෙලා ඉන්න නිසා අපට ඒ සමාධිය තදංග වශයෙන් තමයි දැනෙන්නේ. පළමුවෙන්ම ඉස්සරෝම කරනකොට භාවනා කරන වෙලාවේදී විතරක් මේ නීවරණ ධර්ම ටිකෙන් අයින් වෙලා නිවනේ ගත කරන්න පුළුවන්. හැබැයි සමාධිය පවත්වන වෙලාව විතරයි වර්තමානයේ භාවනා කරන මොහොතේ පමණයි. ඉස්සරෝම එහෙම තමයි. නමුත් මේක වැඩෙන්න භාවනා නොකරන වෙලාවෙත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම වලින් තොරව ඉන්න පුළුවන් වෙනවා. ඇයි? සිහිය පිහිටවාගෙන ඉන්න වෙලාවේදී. එතකොට තැනක වාඩිලා භාවනා කර ඉන්න කාරණාවක් ගැන නෙවෙයි දැන් මේ දෙවෙනි වතාවට කියන්නේ. මේකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන කියලා කියන්නේ වාඩි වෙලා තැම්පත් වෙලා භාවනා කරනකොට විතරක් නෙවෙයි, මේක දියුණු වෙනකොට ගමන් බිමන් යනකොට වැඩපොළ කරනකොටත් මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් තොර වෙලා නීවරණ ධර්ම පහෙන් අයින් වෙලා තම තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙනවා. මේකම තමයි පින්වතුනි මේ විස්කම්බන බවට පත් වෙන්නේ. එතකොට වඩා වර්ධනය කරගන්න එක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. දැන් ඒකත් වඩා වර්ධනය වෙනකොට අපට තේරෙනවා මේ සමුච්ඡේද වශයෙන් අපේ මේ ලෝභය දේශය මොහේ නැත්තම් නීවරණ ධර්ම, එහෙම නැත්තම් සංයෝජන ධර්ම අපෙන් ඈත් වෙලා තියෙන බව. හැබැයි පැය 24ෙම ඒක දැනෙනවා නම් දැනෙන්නේ අරහතුන් වහන්සේ නමකට විතරයි. අනිත් එසේක පුජ්‍යලයින්ට ටික වෙලාවක් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. ඉඳලා හිටලා යෝනිසෝ මනසිකාරය නැති වෙලාත් යනවා, විනාශ වෙලාත් යනවා. පින්වතුනි ඒක ඉතින් අපට නිින්ද ගියා වගේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය නැතුව යනවා. යෝනිසෝ මනසිකාරය නැතුව ගිය ගමම්ම මේ ලෝකේ අර මේ කාම ලෝකයට බැඳිලා රැවටෙනවා. අන්න ඒකයි ලෝකාමිසය කියලා කිව්වේ. එතකොට
මේ ආස්වාදය කියන්නේ තියෙන එකක් නෙමෙයි අපි හදාගෙන අපිම බුත් විඳින එකක්. මෙන්න මේ ආස්වාදයෙන් තොර වෙලා ඉන්න කවුරු හරි උත්තමයාණන් වහන්සේට තමයි මේ සසරින් අයින් වෙලා මේ සසර වැඩ ටිකත් කරගනිමින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සමුච්ඡේද කියලා කියන්නේ. එතකොට මේ භාවනාවන්මයි පින්වතුනි තව ඉදිරියටත් ගෙනියන්න තියෙන්නේ. ඒක තව දියුණු වෙනකොට දෙවෙනි ආර්ය ධ්‍යාන බවට පත් වෙනවා. තවත් දියුණු වෙනකොට තුන්වෙනි ආර්ය ධ්‍යාන බවට පත් වෙනවා. හතරවෙනි ආර්ය ධ්‍යාන බවට පත් වුණාට පස්සේ තමයි පැය 24ෙම තමන්ගේ වැඩ ටික තමන් කරගත්තට මේ නීවරණ ධර්ම වලට එහෙම නැත්නම් මේ සංයෝජන වලට සසරට බැඳෙන කාරණා වලට අහුවෙන්නේ නැහැ. හැබැයි අවශ්‍ය වැඩ ටික කරගන්නවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ අද භාවනා කරනකොටත් අපට මෙන්න මේ සුදුසුකම් පහ අපේ මනසට නෙමේ ඒක දැනෙන්නේ ප්‍රඥාවට දැනෙනවා. දැන් අපි කියාපු සුදුසුකම් පහ. සුදුසුකම් පහම එකපාරට ලැබෙන්නේ නැති වෙයි. එකක් දෙකක් තුනක් Tamanට දැනෙනවා. තවත් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ දැහන් සුවයෙන් ඉන්නකොට මෙන්න මේ විදිහේ ප්‍රඥාවක් තමා තියෙන්නේ. බේන්න මේ විදිහේ නීවරණ ධර්ම වලින් තොරවයි ඉන්නේ කියන එක තේරෙන්න පටන් ගන්නවා Tamanට. ඒක දිනු වෙන්න තමයි තේරෙන්නේ. එතකොට අපි මේ ටික දේශනා කරන්නේ බණ අහලා සාදු කියන්න නෙවෙයි. බණ අහලා මේ භාවනාව කරනකොට අපටත් මේවා දැනෙනවා පින්වතුනි. අන්න ඒ දැනෙන එක දිහා බලලා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ප්‍රීතිය දනවන සිතකින් යුක්තව මේ භාවනාව ඉදිරියට ගෙනියන්නයි. බොහෝ පින්වතුන්ට භාවනාව පලිබෝධයක්. මේක හොඳට පුරුදු වුණාම භාවනාව ක්‍රීඩාවක්. එහෙනම් දැන් අපට පලිබෝධයක් වෙලා තියෙන්නේ මේ ලෝකයට අපි අල්ලලා මේ ලෝකය අල්ලගෙන තියෙන නිසා. ලෝකය මේ අරමුණු ලෝකයට නතු වෙලා තියෙන නිසායි. අරමුණු ලෝකය නැති වෙනකොට අරමුණු ලෝකය නැතුව ඉන්න තමයි කැමති. ඇයි? එතන තමයි දුකෙන්තරව ජීවත් වෙන්නට පුළුවන් තැන. එදා අර මම පෙන්වුවා වගේ අපි මේ දැහැන පුරුදු කරපුවාම මේ දැහැන තමන්ගේ සිතේ රැව්පලි දෙන්න පටන් ගන්නවා. එතකොට මේ සමාධිය තමයි ඉන්නේ. සමාධියේ හිටියට පින්වත ඉඳ හිටලා අරමුණක් දෙකක් එනවා. තමන්ගේ දියුණුව අනුව මේ අරමුණක් දෙකක් එනකොට ඒ අරමුණක් ආවා කියලා දන්නවා. ඒ අරමුණ පහව ගියා කියලා දන්නවා. ඒකට මම පෙන්නේ අහසේ වලාකුලක් එනවා වලාකුල යන්න යනවා. එතකොට අහස හිස් වෙන්න ඕනේ. එහෙනම් අපි තොරතෝංචියක් නැතුව අරමුණු ලෝකේ තමයි අපට එන්නේ. අරමුණු වලින් තමයි පිරලා තියෙන්නේ. අරමුණු නැත්තම් පින්වතුනි අහස වගේ. මෙන්න මේ සමාධියේ හැටි එහෙමයි. සමාධියේ
මේ ලෝකේ අල්ල ගන්න අරමුණු නැතුව යනවා. එහෙනම් ආයෙත් වලාකුලක් ආවොත් වලාකුලක් ආව කියලා අපි දකිනවා. ඒ වලාකුල එනකල්ම අපි ඉඳලා තියෙන්නේ ආකාශය වාගේ මේ වටිනා සමාධියේ. එතකොට මේ වලාකුල පහව යනකොට පහව ගියත් ගමම්ම අපි දකින්නේ නැවතත් අර අවකාශයේ නොත් සමාධිය. සමාධිය දියුණු කරනකොට ඒ පුජ්‍යලයට වෙන්න මෙහෙම තමයි දැනෙන්නේ. එතකොට අපි මේක ටික ටික කොහොම හරි දියුණු කරගන්නට ඕනේ. අද මේ කමඨහන් විදියට ගොඩාක් කතා නොකලට අපිට මේ ටික දියුණු කරගන්නට ඕනේ. උපදේශ ටිකක් තමයි මේ සමාධි සූත්‍රයේ තියෙන්නේ. ඒක නිසා මේ සමාධි සූත්‍රයේ පොතේ තිබුණට අපි කළොත් තමයි අපට මේක ස්පර්ශ කරන්න පුළුවන්. නැත්තම් වචන ටික විතරයි පින්වත. ඒ වචන ටිකෙන් අපට වැඩක් නැහැ. ඒ වචන ටිකට අනුව අපි ශනේ අපවාසා භාවනා කරන වෙලාවේදී අපේ සිත සමාධියටපත් වෙන විදිහයි බුදුරජාණන් වහන්සේ මේ සමාධි සූත්‍රයෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට අපිට හොඳ තැනක් මේක තේරුම් ගන්න. එදා කතා කළේ සමාධියක් ලැබුණාම මේ සමාධිය Tamanට දැනෙන විදිය ස්පර්ශ වෙන විදිය. අද කතා කළේ මේ සමාධිය තමාගේ සිත තුල පවතිනකොට මේක ප්‍රඥා ලෝකය. මේ ප්‍රඥා ලෝකයේ පහළ වුණාට පස්සේ මෙන්න මේ අර මම අයින් වෙලා සමාධියේ විතරක් සිත තැම්පත් වෙනවා. අන්න ඒකයි මේ කාරණා පහෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. දැන් තව ටිකකින් අපි භාවනා කරනකොට අපිට මේක උදව් වෙනවා. ඇයි මේ ටික තියෙනවද නැද්ද කියලා අපට තේරෙනවා. දැන් මේවා අපි දන්නේ නැතුව භාවනා කළාට අපට හිතා ගන්න බෑ අපට කොච්චරක් අපේ භාවනාව අපට වැඩිලා තියෙනවද කියලා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ වඩන හැම පින්වතේකටම මෙන්න මේ ටික එන්න ඕනේ. මෙන්න මේ ටික එන්න ඕනේ. මේ ටික එකක් දෙකක් හරි දැනෙන්න ඕනේ. තවත් භාවනා කරනකොට ඒක කාරණා පහම දැනෙනවා. දැක ගන්නවා. එතකොට අපිට දැනෙනවා මේ නිවන කියන්නේ මොකක්ද කියලා. නිවන ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. ඒකටයි මේ ටික පෙන්වා වදාරන්නේ. එහෙනම් හොඳයි. අපි කමඨාන් මෙතනින් අවසන් කරමු. පින්වතුන්ට සම්මා සම්බුදු සරණයි.